තෙරුවන් සරණයි සියලු දෙනාටම. අකුසලින් දුරව කුසල් මත පිහිටා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය වන සද්ධර්මයේ sannivedanaya කරන බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කෙරෙන්නේ. ධර්ම දේශනාවත් දිනේ පටිගත කරනු ලබන්නේ බෞද්ධ ආමාත්‍යාලයේ ගම්පහ ශාඛාව පවත්වාගෙන යන ගම්පහ නාරංවල ගුණරත්න සම්බෝධි සදහම් සේන පරිශ්‍රයේ සිටයි. උතුම් වූ සද්ධර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ බියගම සමකිමාවතේ ශ්‍රී සම්බුද්ධරාජ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වරකාපොළ දංගෝවිට හැලගල අමරාවතිය සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කැලණිය අජිත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අකුරු මුල්ල දෙල්ගොඩ පදිංචි මෑණියන් එවැගේම ගීතිකා පසන්ගීත් තලතා යන දරුවන් අනුර චමින්ද බෑනාවරුන් ලේලිය නිරෝෂණී දහම් සිතුම් පසිදු ගනුලි මෙවිනු පූර්ණ යන මුණුපුරු මුනිපිරියන් පිරිස අයුතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් සීතකය වචන යන තිදුර සංවර කරගනිමින් මෙතෙන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ මේ භික්ඛවේ ආසවා සේයතිදං කාමාසවෝ භවාසවෝ අවිජ්ජාසවෝති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා රහතන් වහන්සේගෙන් ඇරඹි සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආදී වූ පරමෝත්තම නිකලෙස් මහ රහතන් වහන්සේලාගෙන් පැවත එන බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝ රත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනේ, අද මෙම දම් දෙසුම ඔබ වෙත ගෙනෙනු ලබන්නේ සියනෑ පුරවර බෞද්ධ මාධ්‍ය ජාලයේ ශාඛා ආයතනයේ සුපිහිටි දෙල්ගොඩ නාරංවල ශ්‍රී සම්බෝධි ගුණරතන සදහම් සෙවණේ පිහිටා ඇති
ධර්ම මැදරිය තුල සිටයි. ඉතින් අපි විශේෂයෙන්ම ධර්ම දානමේ පින්කමට දායකත්වයෙන් කටයුතු කරන ලබන මේ පුරවරයේම අකුරු මුල්ල දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඒ මෞතුමිය ප්‍රදාන පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් හැමට සෙත්පතා ආශිර්වාද කරනවා. ඔබ හැමතෙම මෙම ධර්ම දානමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා. තවද මෙහි පුණ්‍යානුමෝදනාවේ සඳහන් කරනවා නමින් මියගිය පියාණන් සිරිසේන මීගල්ල පියාණන් විහාර චිත්‍ර සහ මූර්ති ශිල්පී මහත්මයෙක් හැටියට. ඉතින් එතුමාත් ලොකු ශාසනික මෙහෙවරක් Taman දන්නා මූර්ති ශිල්පය චිත්‍ර ශිල්පය මුල් කරගෙන සිදු කරපු පින්වතෙක්. ඉතින් එතුමාට අපි දෙසුම අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි අද ඔබට මෙම දම් දෙසුමින් ශ්‍රවණය කරන්නට ලැබෙනවා කෙලෙස් පිළිබඳව. එහිදී මම මාතෘකා ගාථා පාඨය හැටියට තබා ගත්තේ තයෝ මේ භික්කවේ ආසවා කෙලෙස් වල ස්වභාවයන් තුනක් ආකාර තුනක් තියෙනවා. කෙලෙස් වලට ආශ්‍රව කියලා කියනවා. මොනවද ඒ කෙලෙස්? කාම ආශ්‍රව, භව ආශ්‍රව සහ අවිජ්ජා ආශ්‍රව. ආශ්‍රව කියන වචනයට පාලියෙන් කියන්නේ ආසව. ආසව කියන වචනේ අපිට මුණ ගැහෙනවා මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලදී. බෙහෙත් කඩවල ආසව කියලා જાතියක් තියෙනව නේද? ආසව කියන මණ්ඩි වලට. ඒ කියන්නේ කසායක් හරි මොනවම හරි කල්කයක් හරි පදම් කරමින් ගින්නේ කකාරමින් අපි ඒක මේ තම්බල ඉතුරු වෙනවා අඩියේ මණ්ඩි ටිකක්. මේ මණ්ඩි වලට කියනවා ආසව කියලා කියනවා. මේකත් ඒ වගේම තමයි මණ්ඩි. මොන මණ්ඩිද? කෙලෙස් මණ්ඩි. තේනවද? අපි දේශනාව වෙත යොමු වෙමු. ඔබ පංචශීලයේ සමාදන් වීමේදී ඒ සිල් සමාදන් වෙලා ඉවරුණාට පස්සේ ඔබට පංචශීලයේ ලබා දෙන ස්වාමින් වහන්සේ ඔබ පන්සිල් පරිපූර්ණව සමාදන් වුණා කියන්නට ගාථාවක් ප්‍රකාශ කරනවා. ඒ තමයි තිසරණේන සද්ධි පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත කියලානේ. එතකොට එහෙම කිව්වට පස්සේ ඔබ මොකක් කියලාද කියන්නේ? ආම බන්තේ. හැබැයි අහං බන්තේ නෙමෙයි. ආයන්න මයන්න. ආම කියන්නේ එහෙමයි. බන්තේ කියන්නේ ස්වාමින් වහන්සේ. ତර තිසරණේන සද්දින් කියලා කියන්නේ තෙරුවන් සරණ සහිත. තිසරණය සහිත. තිසරණේන සද්දි. පංචශීලං ධම්මං. පංචශීල ධර්මය සාදුකං හොඳින් සුරක්කිතං කତ୍වා ආරක්ෂා කරගන්න ඕනේ. තිසරණ සහිත පන්සිල් සමාදන් වෙච්ච ඔබ එය හොඳින් ආරක්ෂා කරගන්න ඕනේ. අප්පමාදේන සම්පාදේත කියලා කියන්නේ පන්සිල් රකින්නවා කියලා කැප වෙන්න. ප්‍රමාදයක් හේතුවෙන් සිල්පද බිඳ ගන්න එපා කියන එකනේ. සාමාන්‍ය ස්වභාවයේ සිල්පද රැකෙන්නද කරුණු හැදෙන්නේ බිඳෙන්නද? නේද? අපි ජීවත් වෙන පරිසරයේ පන්සිල් රැකෙන්නද එහෙම නැත්නම් බිඳෙන්නද හැදිලා තියෙන්නේ? බිඳෙන්නනේ. අපිට බොහෝ විට පොඩි කාලේ නම් පාසලෙන් දහම් පාසලෙන් වැඩිහිටියන්ගෙන් අපිට ඉගෙන ගන්න ලැබෙනවා අවවාද අනුශාසන හැටියට පුතේ සත්තු මරන්න එපා. කාගේවත් දෙයක් හොරකම් කරන්න එපා. අනවශ්‍ය විහිළු තහළු වලට යන්න එපා. වැඩිහිටියන්ට විහිළු කරන්න එපා. ගුරුවරුන්ට නම් හදන්න
එපා. විහිළුවටවත් බොරුවක් කියන්න එපා. මේ විදිහට අපිට කුඩා කල අවවාද අනුශාසනා ලැබෙනවා වැඩිහිටියන්ගෙන්. හැබැයි වැඩිහිටිය වුණාට පස්සේ රැකෙන්නේ නැතිත් ඒ ටිකමයි. තේරෙනවද? මේ ළඟදී ඔය අන්තර්ජාලයේ පෝස්ට් එකක් දාලා තිබ්බා. මොකද්ද පෝස්ට් එක? අපේ අය ලොකු මුදලක් වියදම් කරලා මරණයට නියම වෙච්ච ගවයෙක් නිදහස් කරනවා. එහෙම කරනවනේ. ඒකට මොන දාන කියලාද කියන්නේ? අබේ දානේ. බියටපත් වෙච්ච කෙනෙකුට නොබිය බව ජීවිත දාණය ලබා දෙනවා. ඒකට අබේ දාණය කියලා කියනවා. මරණයට නියම වෙච්ච ගවයෙක්ව අපි මරණයෙන් නිදහස් කරලා ඒ සතුටට චිකන් ගෙනල්ලා කනවලු. ඒක ගන්න ලොකු පණිවිඩයක් තියෙනවානේ. මරණයට නියම වෙච්ච සතෙක්ක මරණයෙන් නිදහස් කරලා තවත් මරපු සතෙක්ගේ මස් ගෙනල්ලා කටට රසට වියලා අපි සතුටු වෙනවා. හොඳට පින්කම කෙරුණා. ගවයව නිදහස් කළා කියලා. එතකොට සත්තු කියලා කියන්නේ ගවය විතරද? අපිට එතන හිතන්න කාරණයක් තියෙනව නේද? ඒක නිසා පින්නතුනි පන්සිල් කැඩෙන්නමයි පරිසරය හැදිලා තියෙන්නේ. මදුරුවා වැහිීමේ ඉඳලා. දැන් මදුරුවෙක් ශරීරයේ වැහුවොත් එහෙම බොහෝ විට වෙන්නේ අත ගිහිල්ලා කිස්කණ්ඩ පහර වදින එකනේ. හැබැයි අද වර්තමානයේ තුල බොහෝ අය මදුරුවෙක් පවා මරන්න නැති මට්ටමටමත් හිත අරගෙන තියෙනවා. ඒක ලොකු දියුණුවක්. සොරකම කොහොමත් අපිව නීච කරන දෙයක් නේද? තුන්වෙනි සිල්පදේ කඩා ගන්න එකත් එහෙමයි. අපිව ලාමක භාවයට පත් කරන කාරණයක් නේ. බොරුව නම් ඉතින් කොහොමත්ම අපි දන්නවනේ නේද? හොඳම නැති එකක් කියලා. පස්වෙනි කාරණය ඒක අද කතා නොකරෙමු. මොකද ඒකම කතා කරලා මේ බණ කියන හාමුදුරුවෝන් කටවල් රිදෙනවා. බොණ්ඩ එපා බොණ්ඩ එපා බොණ්ඩ එපා කියලා නේද? කොච්චර කියනවද? හැබැයි වත්මන් තරුණ පරපුරගේ යම් කිසි ප්‍රවණතාවයක් තියෙනවා මත්පැන් වලින් වැළකීලා ඉඳීම. මත්පැන් කියන්නේ මත් වතුර අරක්කු කියන එක. හැබැයි වත්මන් තරුණ පරපුර මත්පැන් වලින් මත් වතුරෙන් වැළකීලා හිටියට මත් ද්‍රව්‍ය වලට අහු වෙලා ඉන්නවා. තේනවද? විශේෂයෙන් ගංජා. ඔය කේරළෙන් ගෙන්න KG කියන වර්ගය. කේරළ ගංජා. දන්නේම නෑ අහු වෙලා ඉන්නවා. තව જાතියක් තියෙන අයිස් කියලා. තවත් එක එක නම් වලින් මත් ද්‍රව්‍ය වර්ග තියෙන මත් පෙති වර්ග. ඒතර අරක්කු බොන්නේ සීයලා තාත්තලා බාප්පලා ලොකු තාත්තලා වගේ. තේරෙනවද? නමුත් මත් වෙන්න වෙන වෙන දේවල් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒගොල්ලෝ පාවිච්චි කරනකොට අපිට ලේසියෙන් හොයන්නත් බෑ. ඒක නිසා වෙනසීම පිණිස නෙමෙයි මේ ජීවිතේ තියෙන්නේ. දියුණු කර ගැනීම පිණිසයි. කොහොමත්ම නැසෙන වෙනසෙන ජීවිතයක් ධර්මයෙන් දියුණු කරගන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්ද? ඒක නිසා අපිට මේ ජීවිතේදී අවබෝධ කරන්න තියෙන්නේ කරුණු පහක්. මොකද්ද කරුණු පහ? පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඕකට තමයි ජීවිතය කියලා කියන්නේ. ඉතින් ওই පංච උපාදානස්කන්ධ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මේ කෙලෙස් වල ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත්. භාගතුන් වහන්සේ මේ දේශනාවට මෙහෙම මුල පුරනවා. මහණෙනි, කෙලෙස් වල ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. කෙලෙස් හට ගන්නට හේතු වෙන කාරණා අවබෝධ කරගන්නත් ඕනේ. කෙලෙසුන්ගේ විවිධත්වයත් අවබෝධ කරගන්න ඕනේ. කෙලෙසුන්ගේ දුර්විපාක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම කෙලෙසුන්ගේ නිරුද්ධ වීම තේරුම් ගන්න ඕනේ. කෙලෙසුන්ගෙන් නිරුද්ධ වන ප්‍රතිපදාව තේරුම් ගන්න ඕනේ කියලා උන්වහන්සේ මාතෘකාව සපයනවා.
දැන් උන්වහන්සේ කරුණෙන් කරුණ අපිට මේක විග්‍රහ කරලා දෙනවා. දැන් එතන කරුණු කීයක්ද? ඔන්න ගණන් හදාගන්න. කෙලෙස් අවබෝධ කරගන්න ඕනේ. පළවෙනි කාරණය. දෙවන කාරණය කෙලෙස් හටගන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න ඕනේ. තුන්වන කාරණය කෙලෙසුන්ගේ විවිධත්වය අවබෝධ කරගන්න ඕනේ. හතරවන කාරණය කෙලෙසුන්ගේ විපාක අවබෝධ කරගන්න ඕනේ. පස්වන කාරණය කෙලෙස් නිරුද්ධ වීම අවබෝධ කරගන්න ඕනේ. හයවන කාරණය කෙලෙස් නිරුද්ධ වන්නා ප්‍රතිපදාව අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් කරුණු කීයද තියෙන්නේ? 6ක්. දැන් කරුණෙන් කරුණ අපිට විග්‍රහ කරලා දෙනවා භාගතුන් වහන්සේ විසින්. මහණෙනි ආශ්‍රවයෝ තුනකි. කෙලෙස් වල කොට්ටාස කීයක් තියෙනවද? කෙලෙස් වල කොට්ටාස 3ක් තියෙනවා. කාමයේ නිසාත් කෙලෙස් හට ගන්නවා. ඒවට කියනවා කාම ආශ්‍රව කියලා කියනවා. යලි උපතක් කරා යා යුතුයි. අනේ මට මේ ජීවිත ලැබලා සැප විඳින්න නැත්තම් එහෙමත් අපිට කෙලෙසයක් උපදිනවා. ඒකට කියනවා භව ආශ්‍රව කියලා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවීමත් ක්ලේශයක්. එය හඳුන්වනවා අවිජ්ජා ආසව. අවිද්‍යාව නම් වූ ආශ්‍රව කියලා. මම ඔබට මුලින්ම කොහොමද ආසව කියලා කියන්නේ මණ්ඩි කියලා. ඒ කියන්නේ අපි දැන් මේ හොඳට දැන් මේ ඉන්නවනේ වාඩි වෙලා. මැදිරියේ දායක ඔබ ඉන්නවා. මැදිරියෙන් බාහිරව මේ ධම් දෙසුම ශ්‍රවණය කරන නිවෙස්වල ආයතනවල අන්තර්ජාලයෙන් වෙන්නත් පුළුවන්. එතකොට ඔබ මේ බණ අහන වෙලාවේ කාමයෙන් ඇවිස්සලා දින්නේ නැහැ. අසවල්තන යන්න ඕන කියලා හිත පිහිටගෙන ඉන්නේ මේ වෙලාවේ නැහැ. 아무තෙන් හිතක් පිහිටගෙන නැහැ. මෙලයි හිත පිහිටගෙන ඉන්නේ බණ අහනවා. බණ ඇහෙනවා කියන දහසට. එතකොට වෙන වෙන hina යන දේවල්, පුදුම හිතන දේවල්, විකාර දේවල් ඔළුවේ හිත දෙන්නේ නැහැ. මේ වෙලාවේ ඔබ tempatව සවන් යොමු කරගෙන සිටින්නේ භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන අදහසින්නේ. එහෙනම් මේ මොහොතේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ප්‍රකට නැහැ. නමුත් කාමාශ්‍රව නැද්ද? භවආශ්‍රව නැද්ද? අවිජ්ජාශ්‍රව නැද්ද? තියෙනවා. ඒක මේ වගේ. ඔන්න වතුර භාජනයක් තියෙනවා. හැබැයි මේ භාජනේ තියෙන වතුර මඩ මිශ්‍ර වතුරක්. හරිද? මඩ මිශ්‍ර වතුරක් නොසෙල්වි එකම විදිහට භාජනයේ තියලා තිබ්බොත් මොකද වෙන්නේ? මඩ ටික අඩියට මිදෙනවා. වතුර විනිවිද පෙනෙනවා. අපේ ජීවිතත් ඒ වගේ. තේනවද? අඩියට මණ්ඩි මිදිලා තියෙන්නේ. මොන මණ්ඩිද? ආසාව ඇති කරන දේවල්. අපිට ආසාව ඇති කරන දෙයක් නිකන් ෆෝන් එකකින් පෙන්වන්න විතරයි ඕනේ. මොකද වෙන්නේ? එක්ක රාගයෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක මෝහයෙන් අපි ඇවිස්සලා යනවා. කොහොමද එහෙම වෙන්නේ? ජීවිතයේ ඇතුලේ ඒ කෙලෙස් හැදෙන ස්වභාවය තියෙන නිසා. ඒතර කෙලෙස් හැදෙන ස්වභාවයේ තිබ්බේ ෆෝන් එකේද හිත ඇතුලේද? කියන්න බලන්න. හිත ඇතුලේ. දැන් අපිට හිතෙන්නේ කොහොමද? ෆෝන් එකේ තිබ්බ කියලානේ. නෑ. ෆෝන් එක නිකම්ම නිකන් මේ ඉලෙක්ට්‍රොනික මෙවලමක්. ෆෝන් එක ඇතුලේ තිබ්බේ නෑ. හිත ඇතුලේ තිබ්බේ. දැන් ඔන්න සාමාන්‍ය කෙනා ඒක දැකලා රාගය ඇති කරගන්නත්, ද්වේෂය ඇති කරගන්නත්, මෝහය ඇති කරගන්නත් අපි හිතමුකෝ ජීවිතය අවබෝධ කරපු කෙනෙක් ඉන්නවා. ඒ කෙනාටත් අපිට පෙන්නන එකම පෙන්නනවා. හිතේ රාගය හට ගනීද? ද්වේෂය හට ගනීද? මෝහය හට ගනීද? හටගන්නේ ඇයි? ප්‍රශ්නේ හැදෙන ස්වභාවය හිතෙන් අයින් වෙලා. එහෙම දෙයක් වුණා. අනුරාධපුර යුගයේ
නෝනයි මහත්තයයි රණ්ඩු වුණා. නෝනා පැනගත් එළියට. මම යනවා යන්න අම්මලා ගෙදර කියලා දැන් එයා අම්මලා ගෙදර යන්න පිටත් වුණා. දැන් මහත්තයා ගෙදරට වෙලා කල්පනා කරගෙන ඉඳලා මතක් වුණා ෂා මේ මිනිස්සු එළියට පැනගත්තා. තේ එකක් අත හදාගන්න විදියක් නැහැ. ඒ වුණොත් අතරයට බඩගින්නේ තමයි ඉඳ වෙන්නේ. කොච්චරද මගේ මිනිස්සයන් කියලා දැන් එළියට බහැලා මෙයා නෝනව හඹාගෙන යනවා. නෝන පේන තෙක් මානෙක නැහැ. ඔය අතර මෙයා නෝනව හඹාගෙන යනකොට මහමකට බැහැලා ස්වාමින් වහන්සේ නමක් ඉදිරියට එනවා. මේ මිනිස්සයා ස්වාමීන් වහන්සේගෙන් අහනවා හාමුදුරුවනේ අපේ හාමිනේ මගෙත් එක්ක රණ්ඩු කරලා මෙහෙම පැනලා ගියා. මම යනවා යන්න කියලා කාන්තාවක් යනවා දැක්කද කියලා ඇහුවා. ඊට ස්වාමීන් වහන්සේ කියනවා වාසක මහත්තයා කාන්තාවක් නම් යනවා දැක්කේ නෑ. ඇටසැකිල්ලක් යනවා දැක්කා කිව්වා. කිං අදහස් කරේ මොකද්ද? අර කාන්තාව යන ගමන් ස්වාමීන් වහන්සේ දෙක hina වුණාලු. hina වෙනකොට ස්වාමීන් වහන්සේ දැක්කේ කාන්තාවගේ දත් ටික. ස්වාමීන් වහන්සේ අට්ටික සංඥා වඩන ස්වාමීන් වහන්සේ නමක්. අට්ටික සංඥාවේදී කායනුපස්සනාවට. ඊතර ස්වාමීන් වහන්සේ හොඳට මේ ශරීරයේ ඇටසැකිල්ලක් නේ කියලා යලි මේ හිත පදම් වෙනකම්ම අට්ටික සංඥා වඩලා නිසා උන්වහන්සේට මේ කෙනෙක් දිහා බලද්දි පේන්නේ මොකක් වගේද? රූකඩයක් වගේ. ඇටසැකිල්ලක් වගේ පේන්නේ. ඒතර කාන්තාවක් එතනින් ගියා. මේ හඹාගෙන යන පුරුෂයාගේ බිරිඳ. නමුත් ස්වාමීන් වහන්සේට වගක් නැහැ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා. ස්වාමීන් වහන්සේ කියනවා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා නම් වගක් නැහැ. ඇටසැකිල්ලක් නම් ගියා කිව්වා. අපි හිතමුකෝ ඒ සිද්ධිය කෙලෙස් සහිත පුද්ගලයෙක් දකිනවා. දැන් මේ තරුණ කාන්තාවක් පාට බහැලා යනවා. නංගි කොහේ යන්න ගමන්ද? එහෙම විහිළු කරන්න බැරිද? ඒතරේ ස්වාමීන් වහන්සේ එහෙම නොකරනවත්. සාමාන්‍ය කෙලෙස් සහිත පුරුෂයෙක් එහෙම කරන්නත් හේතුව මොකද්ද? ඒතර ප්‍රශ්නේ තිබ්බේ ඒ කාන්තාව තුලද අපි හිතන පිළිවෙලේද? කාන්තාව තුලද ප්‍රශ්නේ තිබ්බේ? භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බෝධි මූලයේ වැඩ ඉන්නවා. මාරයා ඇවිල්ලා පැවසුවා භාගතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ සම්බුදු වුණා. ධර්මය අවබෝධ කරගත්තා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන්න කියලා කිව්වා. එතකොට භාගතුන් වහන්සේ මාරයාට පවසනවා මාරය ඔබ ඒකට හදිස්සි වෙන්න එපා. පිරිනිවන් පානවද පිරිනිවන් පාන්නේ නැද්ද කියන එක මගේ වැඩක්. ඔබ ඒකට කලබල වෙන්න එපා කියලා කිව්වා. ඒතර මාරයා දැනගත්තා හරියන්නේ නැහැ වැඩේ කියලා පලා ගියා. දැන් මාරයා ගල දුකෙන් ඉන්නවා. මාරයාට ඉන්නවා දූල 3 දෙනෙක්. තණ්හා, රති, රගා. රතිට අරති කියලාත් කියනවා. තණ්හා, අරති, රගා කියලාත් කියනවා. ඒතර දූල 3 දෙනා අහනවා මේ තාත්තා ළඟට ගිහිල්ලා තාත්තේ නිකන් මූණ මැලවිලා වගේ මොකද්ද ඇහුවා ප්‍රශ්නේ. ඒතර කිව්වා මට අර ශ්‍රමණයාව පරද්දන්න බැරි වුණා. මං කාලෙකින් අද තමයි කිව්ව පෙරදුනේ කෙනෙකුට. මං ඒ දුකෙන් ඉන්නේ කිව්වා. අයියෝ තාත්තා බය වෙන්න එපා තාත්තේ. අපි ගිල්ලේ ශ්‍රමණයාව ඔව් කරකෝල දාන්නම් කිව්වා. වසඟෙට ගන්නම් කිව්වා. අඹරලා දාන්නම් කිව්වා කෙලෙස් වලින්. වැඩක් වෙන්නේ නැහැ කිව්වා. උඹලටත් මට වෙච්ච දේම තමයි කිව්වා වෙන්නේ. නෑ නෑ තාත්තා ඉන්නකෝ. අපිනේ වැඩේ කරන්නේ. කියලා 3 දෙනා ගියා. එක්කෙනෙක් නැටුවා. එක්කෙනෙක් වැයුවා. එක්කෙනෙක් ගැයුවා. බුදුරජාණන් වහන්සේ නෙමෙයි හැරිලවත් බලන්නේ. ඊට පස්සේ මේ දූල 3 දෙනා මෙහෙම කල්පනා කරා කියලා කියනවා. මේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස්. මිනිස්සු කල්පනා කරන පිළිවෙල විකෘති සහගතයි. සමහර පුරුෂයෝ කැමති තමන්ගේම වයසේ ස්ත්‍රීන්ට. ඒතර එකියක් ගියා කියනවා තරුණ වේශයක් මවාගෙන.
වසන් කරගන්න බැරි වුණා කියනවා. ඉතින් කල්පනා කරා කියලා කියන එහෙනම් සමහර පුරුෂයෝ කැමති විවාහ වෙච්ච කාන්තාවන්ට. එහෙනම් විවාහ වෙච්ච කාන්තාවක් විදිහට යමු. බැරි වුණා කියනවා. සමහර පුරුෂයෝ කැමති දරුවෝ ලැබෙන්න ඉන්න කාන්තාවන්ට. මාතු ගර්භයේ පිටින් ඉන්න කාන්තාවන්ට කැමති සමහර පුරුෂයෝ. එහෙම ගියා කියනවා. අහුන්නේ නැහැ කියනවා. සමහර පුරුෂයෝ කැමති කෙන ළමයි ඉන්න කාන්තාවන්ට. ඒ විදිහට ගියා කියනවා. මෝරපු කාන්තාවක් හැටියට ගියා කියනවා. ලපටි ගෑනු දැරිවියක් හැටියට ගියා කියනවා. බුදුරජාණන් වහන්සේව අල්ලගන්න බැරි වුණා කියනවා. දැන් ලෝකේ මිනිස්සු ඔය කියන ස්වභාවයෙන් යුක්ත අයට අහුවෙන්නේ නැද්ද? දැන් ඒ කාන්තාවන්ගේ පැත්තේ පිරිමින්ගේ පැත්තෙන් ඒක අනිත් පැත්තට ගලප ගන්න ඕනේ. තේරෙනවද කියන එක? එතකොට තථාගතයන් වහන්සේ හසු නොවෙන්නත් රහතන් වහන්සේලා හසු නොවෙන්නත් සිත දියුණු කරපු උත්තමයා හසු නොවෙන්නත් සාමාන්‍ය හසු වෙන්නත් හේතුව කුමක්ද? ප්‍රශ්න තිබ්බේ කොතනද? බාහිර රූපවලද තමන්ගේ හිතේද? කොයිද ප්‍රශ්න තිබ්බේ? ප්‍රශ්න තිබ්බේ බාහිර නම් බුදුරජාණන් වහන්සේට නිදහස් වෙන්නත් බෑ. රහතන් වහන්සේලා නිදහස් වෙන්නත් බෑ. ඇයි? බාහිරින් තියෙන ප්‍රශ්නයක්. තේරෙනවද? පින්නතුනි අපි මේ දුක් විඳින්නේ අපේම හිතවල තියෙන ප්‍රශ්න නිසා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න බැරි වීම නිසා. මෙහි සඳහන් කරනවා මෙහෙම. කාමාසව, භවාසව, අවිජ්ජාසව. කාමාසව කියලා කියන්නේ අපිව පිනවන රූපේට අපේ හිත කලඹන්න පුළුවන්. ඒ කැළඹෙන ස්වභාවය අපේ හිත ඇතුලේ තියෙන ආසවනේ. පින්තූරයක් පෙන්වන්න විතරයි ඕනේ. ශබ්දයට හිත කලඹන්න පුළුවන්. හාරිත කියලා තාපසෙක් වෙලා හිටිය අපේ බෝධිසත්වයන් වහන්සේ. විරාගීව ධ්‍යාන වැඩුවා. අහසින් ගමන් යන්න පුළුවන්. දැන් හාරිත තාපසට හරියට සත්කාර සම්මාන ගෞරව ලැබුණා. හාරිත තාපසයා දවසක් ආකාශයෙන් ඉරිදීන් යනකොට තරුණියක් මේ මල් වෙන එක මල් නෙලනවා සින්දු කිය මේ ශබ්දෙට හිත ගියානේ. මේ ශබ්දෙට හිත ගියා. ශබ්දෙට හිත ගියා විතර හිතට කාමසිතවිලි ආවා. බැලුම් බෝල් එක හුලන් යන්නේ නැහැ. මොකද උනේ ආකාශයෙන් ගිය කෙනා හිමීටම බිමට පාත් වුණා. උඩින් ආපු කෙනා බිමින් ගියා. එහෙම වෙන්න බැරිද? දැක්කද? එතකොට මේ කෙලෙසේ තිබෙ කොහෙද? බාහිරද? හිතේ. සුවඳ වර්ගත් එහෙමයි. ඒකනේ කලෝන් වර්ග පියර වර්ග පාවිච්චි කරන්නේ. ගොඩම මේ කලෝන් වර්ග පියර වර්ග පාවිච්චි කරන්නේ තමන්ගේ ඇඟ ගඳ නිසාම නෙමෙයි. අන් අයගේ ආකර්ෂණය ගන්න ඕන හින්දා. ඉතින් විවිධ නම් වලින් තියෙනවා රෝස මල් සුවඳ, අරලිය මල් සුවඳ, පිච්ච මල් සුවඳ නේද? එක එක නම් වලින් විවිධ සුවඳ වර්ග තියෙනවා. එක එක්කිනා කැමති එක එක සුවඳ වලට. එකම සුවඳට කැමති. හඳුන් කූරු පැකට් එකෙත් මේක තියෙනවනේ. හඳුන් කූරු පැකට් වලත් මේක නැද්ද? තියෙනවා. අපි සුවඳට වසඟ වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සුවඳ නෙමෙයි හිතේ. රසයට වසඟ වෙන්නේ නැද්ද? රසයට වසඟ වෙනවා. තේරෙනවද? පහසට වසඟ වෙනවා. එතකොට මේ වසඟ වීම හිත ඇතුලේ කිඳා බැහැලා තියෙනවා. මණ්ඩි, කෙලස් මණ්ඩි තියෙනවා. අවශ්‍ය වෙලාවෙ කැලැත්තෙනවා. සාමාන්‍ය වෙලාවට මේ බබාලා වගේ හොඳට ඉන්නවා. අවශ්‍ය වෙලාවට කැළඹිලා ඒ කෙලෙස් එක්ක අපි ගනුදෙනු කරනවා. රූපත් එක්ක, ශබ්දත් එක්ක, ගන්ධ එක්ක, රස එක්ක, පහස එක්ක, අරමුණු එක්ක. කාමාසව. එක්කද? කාමාස. දැන් මෙතන ඔබ බණක් අහන්න නිසා ඔබ ඉදිරියේ ඉන්නේ ස්වාමින් වහන්සේ නමක්. ඔබට මේ වෙලාවේ පහළ වෙන්නේ කුසල් සිත්, පින් සිත්. හරිද? අපි හිතමුකෝ මෙතන වෙන යම් චිත්‍රපටි දර්ශනයක් තිරයක දාලා ඔබට පෙන්නනවා. දැන් තරුණ නළුවෙක් නිලියෙක් වැටි වැටි නටනවා, ගයනවා, වයනවා. දැන් හටගන්නේ මොකද්ද? කුසල් සිද්ද? අකුසල් සිත්.
පින්සිද්ද පෞසිත්. ඇයි එහෙම වෙන්නේ? ඒතර ප්‍රශ්නේ දීපේ බාහිර රූපෙද? අපි හිතන පිළිවෙලයි ප්‍රශ්නේ තිබ්බේ. තේනවද? ඉතින් ඒක නිසා පින්නතුනි මෙන්න මේ කාම ආශ්‍රව ගැන අවබෝධ කරගන්න ඕනේ. භව ආශ්‍රව කියලා කියන්නේ ආයමත් උපදින්න තියෙන ආසාව. ආයමත් උපතක් කරන්න තියෙන ආසාව අපිට මේ ලකුවට තියෙන එකක් නෙමෙයි. නමුත් හිත ඇතුලේ තියෙනවා මේක. ලකුවට තිබ්බත් නැතත් යලි උපතක් කරා යන්නේ නැද්ද? යලි උපතක් කරා යනවා ඇයි? කෙලස් තියෙනකන් යලි උපතක් කරා යනවමයි. ඊතර වෙනවා කියලා කතාවක් නැහැ. අවිජ්ජාසව. අවිජ්ජාසව කියලා කියන්නේ අවබෝධ වෙන්නේ නැති තැනටම කරුණු හැදෙනවා. ඔබට බණ අහනකොට හිතෙනවා ඇත්ත තමයි. පුදුම ධර්ම විස්තරයක් නෙමේ බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන්නේ. හැබැයි ඇත්ත තමයි කියලා බණ අහන වෙලාවට ඔබට හිතුණත් බණ අහලා ඉවර වුණාට පස්සේ පරණ ලෝකෙට වැටෙන්නේ නැද්ද? පරණ ලෝකෙට වැටෙනවා. අපි ගත්තොත් පුරුෂ පාර්ශවය අරක්කු බොන්න හොඳ නෑ තමයි. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න හොඳ නෑ තමයි. හැබැයි අරක්කු බෝතලේ පේනකන් විතරයි. මත්ද්‍රව්‍ය අතර අහු වෙනකන් විතරයි. කමන්නේ අදට චුට්ටක් ඔන්න ඔය බීලා දානවා. අදට විතරයි කියලා නවත්ත ගන්න බැරුව කොච්චර දුක් විඳිනා ඉන්නවද? දන්නවා කරන්නේ වරදක් කියලා. නමුත් වරදින් අත් මිදෙන්න බෑ. ඇයි? අවිද්‍යාව බලවත්. අවිජ්ජාසව කියන්නේ ඒකයි. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කෙලෙස් හට ගන්නට හේතුව කුමක්ද? කෙලෙස් හට ගන්නට හේතුව තමයි කියනවා අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව හට ගැනීමෙන් කියනවා කෙලෙස් හටගන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවීම නිසා තමයි කාමාශ්‍රව හටගන්නේ, භවආශ්‍රව හටගන්නේ, අවිජ්ජාශ්‍රව හටගන්නේ. මහණෙනි කෙලෙසුන්ගේ විවිධත්වය කියලා කියන්නේ කුමක්ද? කෙලෙසුන්ගේ විවිධත්වයක් තියෙනවා. ඒ කුමක්ද? මහණෙනි මේ සත්වයන්ව නිරේ කරා රැගෙන යන කෙලෙස් තියෙනවා. එහෙනම් කෙලෙස් කියන එක භයානකයි. ඇයි ඒ? කෙලෙස් වලින් සත්වයාව නිරේට අරගෙන යනවා. දැන් බලන්න දේවදත්තටත් අජාසත්තටත් වෙච්චදී දේවදත්ත අජාසත්තට කිව්වා මම බුදුන් මරලා බුදු වෙනවා. නුඹ පියා මරලා රජ වෙයා. කොහොමද අසත්පුරුෂයට අහු වුණාම? දැන් මේ හිත ඇතුලේ හටගත්ත ක්ලේශයක්. ඒතර බුදුන් මරලා බුදු වෙන්න දැන් ලොකු උත්සාහයක් යොදන කවුද? දේවදත්ත. පුළුවන් එකක්ද ඒක? පුළුවන් වැඩක්ද? එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මේ හිතේ හටගත්ත ක්ලේශයක්. එතකොට බුදුරජාන් වහන්සේ සම්බන්ධයෙන් දුෂ්ටසිත ඇති වෙනකොටම දේවදත්ත හාමුදුරුවෝ තුල යම් කිසි කුසල් සිතක් ඉපදිලා තිබ්බද? මුලක්වත් ඉතුරු නොවි ඒ සියලු කෙලෙස් නැත්තර නැති වුණා. ඒ කියන්නේ ඒ සියලු කුසල් ධර්ම නැත්තර නැති වුණා. කෙලෙස් නැති වුණා නෙමෙයි. කුසලයන් නැත්තර නැති වුණා. ඊට කලින් දේවදත්ත හාමුදුරුවන්ට 이르දි බල තිබ්බා. හොඳට සිල් රැක්කා. භාවනා කළා. හැබැයි සම්මා දිට්ඨියට පැමිණෙන්න බැරි වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් වෙන්න බැරි වුණා. සිල් රැක්කා, භාවනා කළා, 이르දි බල උපද්ද ගත්තා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව ඔන්න හටගත්ත පාපී සිටිවිල්ලක් මමත් ශාක්‍ය කුලේ. මම බුදුරජාන් වහන්සේගේ නෑයා. මට උරුමයක් තියෙනවා. මගේ නංගිවයි ගිහි කල විවාහ කරගෙන හිටියේ. ඒක නිසා මට බුදු වෙන්න සුදුසුකම් තියෙනවා කියලා හිතුවා. මොකද වුනේ? භාගතුන් වහන්සේව ඝාතනය කරන්න පුදුමාකාර සැලසුම් ගෙනාවා. දුනු ආයේ දුවා. තේරෙනවද? දුනු ආයේ දුව විස්තරي හරි පුදුමයි. ගරිල්ලා ක්‍රමයකට යොදවලා තියෙන්නේ. දක්ෂ දුනු ආයෙක් සන්තෝෂන් දීලා අල්ලගත්තා. මෙහාට වරේ මම
දෙන්නන් සන්තෝෂම්. මේක අහුවෙන්නේ නැහැ. ඔබ මේ වැඩේ කරන්න ඕනේ කිව්වා. මිනිස්සු සල්ලි වලට එහෙම කරනවනේ අදට පව. දැන් දුනු අයෙක් ඒව බුදුරජාණන්සේ ඉලක්ක කරලා පසාරු වෙන්න විදපන් කියලා. ඒ කරලා තවත් දුනු අය දෙන්නෙකුට පණිවිඩය යවුවා. සාක්‍ය අහු වෙනවනේ. දැන් අහු වුණොත් කියනවා දේවදත්ත හාමුදුරුවෝ තමයි මට කිව්වේ බුදුහාමුදුරන්ට විදින්න කියලා. ඒ දුනු අයව මරන්න දුනු අය දෙන්නෙක් යවුවා. කොහොමද පැලෑන? ඒ දෙන්නව මරන්න තව 4 දෙනෙක් යවුවා. ඒ 4 දෙනාව මරන්න තව 8 දෙනෙක් යවුවා. ඕන් දේවදත්ත ගරිල්ලා ක්‍රම කියන්නේ ඕවටයි. තේරෙනවද? ඒතකොට සාක්කි අහුවෙන්නෙම නැහැ. තේරෙනවද? නමුත් ඒ එකකින්වත් බැරි වුණා. පළවෙනි දුනු ආයා ගියා. බුදුරජාණන්සේ දකින්නකොටම ලොකු සද්ධාාවක් පැහැදීමක් ඇති වුණා. බුදුරජාණන්සේ ධර්මයේ කිව්වා අනේ ස්වාමීනි මට ඕනේ මහාන වෙන්න කිව්වා. ඒතර පළවෙනි කෙනා නැහැ. දැන් එයාව මරන්න තව දෙන්නෙක් යවුවනේ. ඒ දෙන්නත් බුදුරජාණන් වහන්සේ දකින්නකොට හිත පැහැදුනා මහාන වුණා. ඊළඟට 4 දෙනෙක් යවුවනේ මහාන වුණා. 8 දෙනෙක් යවුවනේ මහාන වුණා. යන කෙනා මහාන වෙනවා. දේවදත්ත කල්පනා කළා හරියන්නේ නැහැ වැඩි. මේ ශ්‍රවණ ගෞතමයන් ළඟ මායා තියෙනවා. දුනු ආයෝ යවලා හරියන්නේ නැහැ. එහෙනම් ධනපාල ඇතාව යවන්න ඕනේ. කියලා දේවදත්ත මේ අජාසත්තගෙන් ඉල්ලගත්ත රාජකීය ඇතෙක් හොඳට ඇතාට රාපෙව්වා. රාපෝල වෙරි වෙනකම්ම යවලා බුදුරජාණන්සේ වඩින පෙරමගට යවුවා කුලප්පු කරලා. ඇතා දමණේ වුණා. වැඩක් උනේ නැහැ. කල්පනා කළා එක එක්කෙනාට මේ කොන්ත්‍රාත්තුව දීලා හරියන්නේ නැහැ. මම මේ කොන්ත්‍රාත්තුව බාර ගන්නවා. මගේ අවශ්‍යතාවයට මමම වහන්සි වෙන්න ඕනේ කියලා භාගතුන් වහන්සේ ගිජ්ජකූට සක්මනේ සක්මන් කර කර ඉද්දි මොකද කළේ? ඒ සක්මන්ට මහා ඇත්තු 5 දෙනෙක් බර මහා කළු ගලක් තල්ලු කළා. ඒ තරම් කාය බලයක් දේවදත්තට තිබිලා තියෙනවා. එහෙම අසාමාන්‍ය කාය බල තියෙන මිනිස්සු නැද්ද? මේ කෝච්චි පෙට්ටිය දත් ටිකෙන් අදිනවනේ. අපේ දතුත් ඒ වගේ හයියයිද? කෝච්චි පෙට්ටිය නෙමෙයි ඇතැම් විට නේද? පුංචි දෙයක් හපා ගන්න බෑ. කෝච්චි පෙට්ටිය දත් සෙට් එකකින් අදිනවා. මේ කොණ්ඩේ ගැට ගහලා තඩි කළු ගලා කරෝකෝනවා. බඹරේ කරකෙන්නේ නැහැ. නේද? අපිටත් පුළුවන් එහෙම කරන්න. උත්සාහ කරන්නවත් එපා වැඩක් වෙන්නේ. එහෙම කාය බල තියෙන මිනිස්සුන මේ තනි වාණේ යකඩ මීම කරලා නමනවා. යූ හැඩේට. මේ දරකෝටු කැල්ලක් කඩා ගන්න බෑ. දේවදත්තට ඇත්තු 5 දෙනෙක්ගේ හයිය තිබිලා තියෙනවා. ඇත්තු 5 දෙනෙක් බර මහා තඩි කළු ගලක් භාගතුන් වහන්සේ සක්මන් කර කර ඉන්නකොට සක්මන්ට අතෑරියා. දේවදත්තට නොතිබ්බ ගුණ මේ මහා පොළොවට තිබ්බා. මහා පොළොවෙන් අහස දක්වා වෙනමම කළු ගලක් මතුවලා ඇවිල්ලා අර ඇත්තු 5 දෙනෙක් බර කළු ගල වැළැක්කුවා. හැබැයි එතනදී අනතුරක් වුණා. ඒ කළු ගල් දෙක එකට වැදීම නිසා ගල්පතුරක් ගැලවිලා ගිහිල්ලා බුදුරජාණන්සේගේ පාදයට හානි වුණා. මේ පුංචි ගල් තැලුමක් නෙමෙයි. තේනවද? ලොකුවට භාගතුන් වහන්සේගේ පාදයකට හානි වුණා. බුදුරජාණන් වහන්සේ දැන් උඩ ඉඳලා ගල ඇතෑරපු දේවදත්ත දිහා බල්ලා කියනවා. ඔබ වෙනසුණා කියනවා. මෙච්චර අපරාධයක් ඇයි අහනු කරගත්තේ? නැසෙ ඒ තනුකම්පා කළා. ඔබ කුසල් වනසගත් දේවදත්ත. ඔබ මේ අපරාධයක් කරගත්තේ. නිස්කාරණේ අපරාධයක්. මේ මොනවද? නිරේට ගෙනියන ආශ්‍රව රැස් කරගෙන නිරේටම ගියා. සංඝ බේදිත් කළානේ. පියා මරපු අජාසත්ත නිරේ කරාම ගියා. එහෙනම් හිතේ කෙලෙස් හැදෙනවා අපිව අපායට අරගෙන යන්න. දැන් ඔය ඈත අතීත කතානේ දේවදත්තගේ කතාව, අජාසත්තේ කතාව. වර්තමාන තුල එහෙම අපායට යන්නේ කොච්චර ඇද්ද? නේද? අම්මට වෛර කරලා නේද? අම්මට ගරහලා දෙමාපියන්ව රවට්ටලා නේද? එහෙම කරන දරුවෝ නැද්ද? අපායට යන කෙලෙස් මේ හිතේ හැදෙනවා. තිරිසන් අපායට අපිව අරගෙන යන කෙලෙස් මේ හිතේ හැදෙනවා.
දැන් එහෙම තිරිසන් ලෝකෙට ගිය අයගේ විස්තර කොච්චර තියෙනවද? අර සුභමානවකගේ තාත්තා තෝදෙయ్య තමන්ගේම ගෙදර මාලිගාවේ බලු කුක්ක වෙලා උපන්නා. තමන්ගේ ගෙදරම ඉන්න බැල්ලිට පැටියා වෙලා උපන්නා. ඒ පැටියා වෙන කවුරුත් නෙමෙයි. කලින් හිටපු ඒ මන්දිරේ සිටුවරයා. දැක්කද? කලින් ජීවිතයේ ඒ මන්දිරේ සිටුවරයා ඊළඟ ජීවිතේ ඒ මන්දිරේම බලු කුක්කා. එහෙනම් මේ හිතේ හැදෙන කෙලෙස් කොච්චර භයානකයිද බලන්නකෝ. දැන් අපේ ගෙවල් අවට සත්තු ඉන්නවා. අපිත් ඇති කරනවා. අපි දන්නවද කවුද කියලා? අපි දන්නේ අපි මෙන්න මෙහෙම කියනවා. මේ නම් සසරේ නෑයෝ. නේද? අපිට ඊට කලින් ජීවිතේ නෑ එක්කම වෙන්නත් පුළුවන්. ඒ තරම් භයානකයි මේ කෙලෙස්. මේක මේ විනෝද වෙලා විනෝද වෙවි නාස්ති වෙවි ඉන්න කාලයක් අපිට නෑ. හිතවල කෙලෙස් හට ගන්නව වේගයෙන්. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ හිතේ කෙලෙස් හට ගන්නව අපි පෙරේත ලෝකෙට අරගෙන යන්න. විස්තරයක් තියෙනවා ධර්මයේ තුල. එක්තරා රහතන් වහන්සේ නමක් ඉදිරියේ පෙරේතෙක් පෙනී ඉන්නවා. පෙනී ඉඳලා කියනවා අනේ මම පව් කරගත්තා. මම මහාන වෙලා හිටියේ. නමුත් මම මහානකම කරේ කිලුටු සිතින්. මං කුසල් වනස ගත්තා. ඒක නිසා මම පෙරේතෙක් වුණා. මගේ අම්මත් මහාන වෙලා හිටියා, නංගිත් මහාන වෙලා හිටියා. ඒ අය කෝ කියලා නේ. ඒ අයත් පෙරේත ලෝකේ කියනවා. දැක්කද? සරියුත් මහරහතන් වහන්සේට ඒ වගේ අත්දැකීමක් තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේගේ ජීවිත 5කට කලින් අම්මා වෙලා හිටපු තැනැත්ති අඬන්න ගත්තා. කවුද ඒ වන්න තැනැත්ති? අනේ මං ජීවිත 5කට කලින් ඔබ වහන්සේගේ අම්මා කිව්වා. ඉතින් සාරිපුත්යන් වහන්සේ අනුකම්පා කරලා තමන්ගේම සහෝදර උතුමන් වහන්සේලාට දානේ දීලා පිණ්ඩපාතේ පූජා කරලා පින් අනුමෝදන් කරලා ඒ පෙරේත ජීවිතේ සැපවත් කළා. නමුත් පෙරේත ජීවිතෙන් අත්මුදවන්න බෑ. මළගිය ඥාතියෙක්ව පුණ්‍යානුමෝදනාවකින් සැපවත් කරවන්න පුළුවන්. හැබැයි ඒ ජීවිතෙන් අත්මුදවන්න බෑ. අපි ඒක මතක තියාගන්න ඕනේ. සාමාන්‍ය පුණ්‍යානුමෝදනාවේදී අපේ ස්වාමීන් වහන්සේලා කියනවා මේ පින් අනුමෝදන් වෙලා නරක අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒකෙන් අත්මිදෙත්වා කියලා. කවදාවත් වෙන්නේ නැහැ. කිසිම දායක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට ඕනම අපරාධකාරයෙක් අපාය නිදහස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා අපිව පෙරේත ලෝකෙට අරගෙන යන කෙලෙස් කොහෙද හැදෙන්නේ? අපේ මේ හිතවල හැදෙනවා. ඒ විතරක් නෙමෙයි. ඇතම් කෙලෙස් තියෙනවා අපිව මිනිස් ලෝකේ කරා රැගෙන එන. දැන් මේ ජීවිතේ අපිට මිනිස් ලෝකේ උපදින්නට අවස්ථාව ලැබුණා. එහෙනම් අපි මීට කලින් ජීවිතවල මිනිස් ලෝකෙට එන්න පුළුවන් විදිහ දේවල් තමයි කරලා තියෙන්නේ. ඒක නිසා මිනිස්සු වුණා. හැබැයි මිනිස් ලෝකෙට ආපු කෙනා මිනිස් ලෝකයට වත් එන්නට බැරි වෙන විදිහේ අකුසල් නම් කරන්නේ. මේ පින්වන්ත මිනිස් ජීවිතේ වෙනසෙනවද නැද්ද? වෙනසෙනවා. ඇතම් කෙලෙස් තියෙනවා අපිව දෙවියන් අතට අරගෙන යනවා. දැන් කෙලෙස් කියලා කියන්නේ ඒකාන්තයෙන් පව් කියන දහසම නෙමෙයි. අකුසල් කියන දහසම නෙමෙයි. දැන් ඔන්න පින් කරනවා. නේද? පින් කරලා පතනවා. හරියන්න ඕනේ, වැඩි දියුණු වෙන්න ඕනේ. ලාභ ලැබෙන්න ඕනේ. විවාහයේ සඵල වෙන්න ඕනේ. දැන් මෙතන නරක අදහසක් නැහැ. නමුත් පතන්නේ මොනවද මේ? කෙලෙස්. පතන්නේ මොනවද? කෙලෙස්. එතකොට කෙලෙස් පතාගෙන පින් කරනකොට මොකද වෙන්නේ? මනුස්ස ලෝකේ උපදිනවා, දෙවියන් අතරට යනවා. හැබැයි නිට්ටය නෑ. ඒ මනුස්ස ආයුෂ දිව්‍ය ආයුෂ අහවර වීමෙන් ආයමත් කැරකිලා අපායට උනත් වැටෙන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන අවදානම. භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙලෙසුන්ගේ විපාක කියන්නේ මොනවද? මහණෙනි යම් හේකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකොට අවිද්‍යාව තුල සිටින සත්වයා පෙනෙහි විපාක වශයෙන් හෝ පවෙහි විපාක වශයෙන් හෝ ඒ ආත්ම භාවවල උපද්දවයි නම් මෙය හඳුන්වනවා කෙලෙසුන්ගේ විපාක හැටියට. එහෙනම් කෙලෙසුන්ගේ විපාක හැටියට
පිනට පවට අනුව තමයි ඒ අපාය දිව්‍ය ලෝක කරා යන්නේ. එහෙනම් අපාය දිව්‍ය ලෝක කරා යන්නේ අපේ තියෙන බල පරාක්‍රමයකටද? කවුරුත් අපු යවන නිසාද? මෙවුන්කාර දෙවි කෙනෙකුගේ ආනුභාවයක් නිසාද? ඉබේ සිද්ධ වෙනවද? නැහැ. මේ එකක්වත් නිසා නෙමෙයි. පිනට හෝ පවට අනුව ඒ ලෝකවල උපදිනවා. පවට අනුව උපදින්නේ කොහෙද? නිරේ උපදිනවා. තිරිසන් ලෝකේ උපදිනවා. පෙරේත ලෝකේ උපදිනවා. අසුර අපායේ උපදිනවා. පුණ්‍ය විපාක වලට අනුව උපදින්නේ කොහෙද? මනුස්ස ලෝක උපදිනවා. දෙව්ලොව බඹලොව උපදිනවා. තේරෙනවද? එතකොට මෙහි සඳහන් කරනවා මහණෙනි කෙලෙසුන්ගේ නිරුද්ධ වීම කියලා කියන්නේ කුමක්ද? මහණෙනි අවිද්‍යාව නිරුද්ධ වීමෙන් කෙලෙස් නිරුද්ධ වෙයි. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච දවසට සියලු කෙලෙස් සියලු ආශ්‍රව නිරුද්ධ වෙලා යනවා. ඒක නෙමේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියලාම කියන්නේ. එහෙනම් ඒක මේ විලාසිතාවක් නෙමෙයි. මේ කාලේ රැල්ලක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන එක රැල්ලක්ද? රැල්ලක් වෙනවා නම් ඒකත් හොඳයි මේ තියෙන රැලි වලට අනුව. තේරෙනවද? ඒක නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන් තමයි අපිට කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න තියෙන්නේ. මේ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිශික්ෂාවකින් සමන්විතයි. කියන්නේ හික්මෙන්න ඕනේ කරුණු තුනකින් සමන්විතයි. සීල, සමාධි, ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා වශයෙන් නිවන් මාගේ හික්මෙනකොට අන්න ඒ ශ්‍රාවකයා සියලු කෙලෙසුන්ගෙන් අත් මිදලා අමා මහ නිවන සාක්ෂාත් කළ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ පිණිස ඔබ හැමදෙනාම ධර්ම දාණයට දායකත්වයේ සපේලා ලෝකේ බොහෝ දෙනෙක් ධර්මයේ ශ්‍රවණය කළා රැස් කරපු හැම පිනක්ම ඔබ හැමතෙම ප්‍රඥා ලෝකයේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්ව අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා. පුණ්‍ය අනුමෝදනාව. දෙල්ගොඩ අකුරු මුල්ල ප්‍රදේශයේ පදිංචි මෑණියන් එමෙන්ම ගීතිකා පසන් ගීත් තලතා යන දරුවන් අනුර චමින්ද යන බෑනාවරුන් වගේම ලේලිය වන නිරෝෂණී මහත්මියද ඒ වගේම දහම් සිතුම් පසින්දු ගනුලි මෙවිනු පූර්ණී යන මුණුබුරු මිනිබිරියන් පිරිස එක්ව තමයි මෙම ධර්මානුශාසනාවට සම්බන්ධව දායකත්වයෙන් කටයුතු කරන ලබන්නේ. ඉතින් පවුලේ හැමට මෞතුමිය ඇතුළු පවුලේ හැමට අපි සෙත්පතා ආශිර්වාද කරන ඔබ හැමතෙම මෙම රැස් කරපු උදාාරතර ධර්ම දානමේ කුසලය ප්‍රඥා ලෝකයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නම පාරමිතාවක්ම වෙත්වා කියලා. එමෙන්ම අකුරු මුල්ල දෙල්ගොඩ අංක 56 ඒ නිවසේ පදිංචිව සිට අදට වසර 7කට පෙර අභාවයට පත්වන්න යෙදුන විහාර චිත්‍ර හා මූර්ති ශිල්පී සිරිසේන මීගල්ල පියාණන්ට අනුමෝදන් කරමු. එතුමාණන්ගේ පරලෝක ජීවිතය සුවපත් වෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා කියලා පින් දෙමු. එතුමා මෙලවට දායාද කළ රොමානිස් මීගල්ල පියාණන්ටත් ඩී.එම්. පොඩිනෝනා මෞතුමියටත් මේ සියලු පින් සංසාර දුකින් අත් මිදීම පිණිසම හේතු වාසනා වෙත්වා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්ම දානය තුලින් මහා යහපතක් උදා කරමින් සිට අපවත් වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර කල්යාණ මිත්‍ර දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් මේ පින් නිවන් පිණිස පාරමී වෙත්වා. වත්මන් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිර ඥාන ස්වාමින් වහන්සේටත් ධර්මදේශක ස්වාමින් වහන්සේටත්
ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය නියතු සියලුම මහත්ම මහත්මීන්ටත් රටදෑ සමයේ සුරකින්න අභිහිත රණවිරුවන්ටත් මේ සියලු පින් නිවන් පිණිස හේතු වේවා. දායක පින්නතුන්ගේ ඥාති හිත මිතුරු සැමටත් නමින් මියගිය සියලු ඥාතීන්ටත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්කසි ලෝවැසි හැම දෙනාටමත් සදා සුවසිත සදන සුව විරුවන්ට රට රකින්න රණවිරුවන්ට මේ සියලු පින් සියලු යහපත පිණිස වේවා. දැහැමි පාලකයන්ටත් සියලු යහපත උදා වේවා කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. ඉතින් රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරුද මේ පින් අනුමෝදන්ව සැප ලබත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මහෝපාද්‍යයන් වහන්සේලාට ත්‍රිනිකායක සමස්ත මහා සංඝ රත්නයටද මේ හැම පිනක්ම නිවන් පිණිස පවතිවා. දායක සුපින්නත් ඔබ හැම දිනාටමත් පවුලේ සියලුම ඥාති හිතයිසීන් දූ දරු මුණුබුරි මිනිබිරියන්ටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ දෙල්ගොඩ නාරංවල ශාඛාවේ කටයුතු කරන සියලුම මහත්ම මහත්මීන්ටත් රට පුරා ලෝ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටත් අපගේ දෙමව්පිය වැඩිහිටි ඥාති හිතයිසීන් හැම දිනාටමත් මේ හැම පිනක්ම අමා නිවන් පිණිස පාරමී වෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. එවතුම් වූ සදර්ම දේශනා පවත්වා වදාළ බියගම සමගි මාවතේ ශ්‍රී සම්බුද්ධරාජ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වරකාපොළ දංගෝවිට හැලගල අමරාවතිය සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කැලණිය අජිත ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් අපතුම මහා සංඝරත්නය මෙලෙසින් වන්දනා කරමු. සාදු සාදු සාදු.